साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। साधु साधु साधु। यो धम्मसेनापति सुपूजितो पඤ්ඤාය පාරමිං ගතෝ ගම්භීර පඤ්ඤෝ මේධාවී මග්ගා මග්ගස්ස කෝවිදෝ තං විතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං। साधु साधु साधु। අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපට කියලා දුන්න දහම් මඟ පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා। සාදු සාදු සාදු। අද දවසේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ කොළඹ 6 හැවුලොක් පාර පදිංචි පින්වත් චන්ද්‍රිකා පෙරේරා මෑණියන්, චමෝද් දන්තනාරායන සහ ජයෝත් දන්තනාරායන පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් මීට වසර 3කට පෙර මිය පරලෝකීය නීල් දන්තනාරායන ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මිය පරලෝකීය ජුලියට් පෙරේරා මෑණියන්ට, සයිමන් පෙරේරා පියාණන්ට, ආර්යදාස පියාණන්ට සහ ආනන්ද පෙරේරා යන සහෝදරයන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් අනන්ත සසර පුරා මිය පරලෝකීය සීල ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් පින්වත් චන්ද්‍රිකා පෙරේරා මෑණියන්ට, චමෝද් දන්තනාරායන, ජයෝත් දන්තනාරායන පුතණුවන් දෙපළ, ඒ වගේම නයනා රණසිංහ දියණිය, සතීන්ද්‍ර දන්තනාරායන මුණුපුරාට, සුජීවත්ව සිටින සහෝදරයින්ට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් උපකාර වේවා කියන උදාර බලාපොරොත්තුවෙන් මේ පින්නතුන්ගේ දායකත්වයෙන් අද දවසේ මේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සිදු කෙරෙන්නේ. අද දවසේ මේ දහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලා මුලින්ම নমස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. පින්නතුනි, පහුගිය දිනවලත් අපි මේ දසුත්තර සූත්‍රය ඇසුරු කරගෙන විශේෂ දහම් කරුණු රැසක් සාකච්ඡා කෙරුණා. ඉතින් අද දවසේ මේ පින්නතුන්ට දැනගන්නට ලැබෙන්නේ අනාථ නොවි සැබෑම පිහිට ලබා ගන්න ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය තුල සංග්‍රහ කරමින් බොහෝ උපකාර ලබා දෙන, බොහෝ උපකාර වන ධර්මයන් විදිහට මේ කරුණු 10කින් ඇතුළත් කොට වදාළ දහම් කරුණු අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් එහි විශේෂ දහම් කාරණා කිහිපයක් අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල පිහිට ලබා දෙන, පිහිට සැලසෙන, ආරක්ෂාව පිණිස පවතින උපකාර වෙන ධර්මයන් අතර බොහෝ උපකාරී වෙන ධර්මයන් යටතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමාට පිහිට සලසා දෙන ධර්මයන් 10ක් තියෙනවා. මෙන්න මේ ධර්මයන් 10 නිතර සේවනය කරන්න කියලා වදාළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා, "ඇවැත්නි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වුන්නේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතුව වසන්නේ වෙයි. අනුමාත්‍ර වරදෙහි බිය දකින්න සුළුව සමාදන් වූ ශික්ෂාපදයන් හික්මෙන්නේ වෙයි. ඇවැත්නි, යම් හේකින් භික්ෂුව සිල්වත් වෙයි නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් මනාව සංවරව යහපත් ඇවතුම් පැවතුම් ඇති වසන්නේ නම් අනුමාත්‍ර වරදෙහි බිය දකින්න සුළුව වසන්නේ නම්
ශික්ෂාපදයන් හික්මෙනවා. එවත්නි මෙය පිහිට ලබා දෙන ධර්මයකි කියලා වදාලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පිහිට සැලසෙන ධර්මය සීලං යාව ජරාසාදු සීලය නම් වූ මේ පිහිට සැලසෙන ධර්මය ජරා ජීර්ණ වෙලා ජීවිතයේ කෙලවර දක්වාම ජීවිතය අවසන් වෙලා යනතුරු නිරන්තරයෙන් පුරුදු පුහුණු කරමින් හික්මෙන්න තියෙන උපකාරයට තියෙන දේ. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂු සංඝයාට විනයෝ නාම ශාසනස්ස චායු මේ ශාසනයේ ආයුෂ පවතින මේ විනය හික්මීම උපකාර වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ සීලය තුල හික්මීම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ බොහෝ උපකාරී වෙන ධර්මයන්ගේ පළවෙනි කාරණා විදිහට මෙහිදී වදාළේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ සීලයේ ආනිසංසය ගොඩාක් මූලික වෙන නිසා මේ මුලින් මේ දේ ඇත්තේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ කාරණාව ගැන දහම් කරුණු ටික මුලින්ම පහදගමු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත්නි, අද අපිට තියෙන්නේ බොහෝ උපකාර වන ධර්ම ගැන කතා කරන්නටයි. එතකොට නාථ කරන ධර්මයන්ගේ පළවෙනි නාථ කරන ධර්මයේ හැටියට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා සීලය. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේදී ඒ පළවෙනියෙන් සංග්‍රහ කරලා තිනවා. ඉතින් පින්වත්නි, මේ ධර්මයේ මේ සීලය ගැන තියෙන විස්තරය අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කලින් මතක් කළා. පාතිමෝක්ඛ සංවර සංයුතේ කියලා කියන්නේ ප්‍රාතිමෝක්ඛ සීලෙන් සංවර වාසය කරනවා. ඊළඟට අනුමත්තේ අජ්ජේ සුභය දස්සාවි ආනුමාත්‍ර වරදිත් බය දකිමින් සමාදන් වෙච්ච සිල්පද ආරක්ෂා කරනවා කියලා තමයි මේ සූත්‍රයේදීත් මේ කොටසෙදිත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විස්තර කෙරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සීලය ගැන විස්තර කරද්දී නොයේක ආකාරයෙන් සීලය ගැන සූත්‍ර දේශනා රාශියකින් ඔබට අහන්න ලැබෙනවා. ඉතින් ඔබට දහම් කරුණු ගොඩාක් මේ සීලය ගැන අහන්න ලැබිලා ඇති. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දේවතා සංයුති තියෙනවා. මේ සත්වයාගේ තියෙන මේ ජීවිතයේ තියෙන අවුල. දැන් අපි ගත්තොත් අනාථ වීම කියලා කියන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ සසරේ ගැට ගැහි අපි මේ ගැලවෙන්න බැරුව යන එකනේ. ඒක ගැන තියෙනවා ජටා සූත්‍රයේ. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝත්‍රම පුච්චාම කෝයිමං විජටේ ජටා. මේ කියනවා මේ දෙවිය ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සත්වයා ඇතුළත් ගැට ගහගෙන ඉන්නේ කියනවා. අවුල් වෙලා තියෙනවා. පිටත් අවුල් වෙලා තියෙන්නේ කියනවා. ඊළඟට අවුලෙන් අවුලටමපත් වෙලා තියෙන්නේ. මම අහන්නේ ගෞතමයන් වහන්සේ කොහොමද මේ ගැටේ ලිහින්නේ කියලා. මේ අවුල් ලිහින්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එතන ලස්සන ගාථාවක් වදාලා සීලේ පතිට්ඨාය නරු සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවේ ආතාපි නිපකෝ භික්ඛු කෝයිමං විජිතේ ජට. සීලය වඩන නුවණැති ශ්‍රාවකයා ඊළඟ සීලේ පිහිටපු නුවණැති ශ්‍රාවකයා ඉස්ලාම් කියන්නේ සීලය ගැන. සීලේ පිහිටපු නුවණැති ශ්‍රාවකයා චිත්තං පඤ්ඤංච භාවේ සිතත් ප්‍රඥාවත් වඩනවා කියන සමාධිය ප්‍රඥාවත් වඩනවා කියන. ආතාපි නිපකෝ භික්ඛු කෙලස්තාවන වීරියෙන් යුක්ත. ඒ වගේම ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත ඒ භික්ෂුව මේ අවුල ලිහිනවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සසර ගමනේ මේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන මේ සසර ගමනේ අවුල ලිහින්න පළවෙනියටම වදාලා සීලේ පතිට්ඨාය සීලේක පිහිටන්න කියලා. මේ සීලේ පිහිටීම හරිය වැදගත් එකක්. සීලේ යමෙක් හරියට පිහිටියොත් ඔහු මේ සසර ගමන තුල අනාථ වෙන කෙනෙක් වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම අනාථ වෙනෝනේ සතර අපායන් වැටුණාට පස්සේ. කාගෙන්වත් කිසිම පිහිටක් පිළිසරණක් අපිට නැහැ. අපිට මේ බණපදයක් ඇහෙනකොට භාග්‍යතුන් වහන්සේගේ පිහිට පිළිසරණෙන් තමයි මේ ධර්මය ඉගෙනගෙන මේ සසරෙන් නිදහස් වෙන පාරක් හොයාගන්න තියෙන්නේ. දැන් ඔන්න අපි ගත්තොත් ලංකාවේ හිටියා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. ඒ තමයි සද්ධාතිස්ස රජුරු. දැන් සීලය ගැන විස්තර කරද්දී තියෙනවානේ අනුමත්තේ සුභජ්ජේ සුභය දස්සාවි කියලා කොටස. අනුමාත්‍ර වර්ධිත බය දකින්නවා කියලා. සද්ධාතිස්ස රජුරවන්ට එක කාලයක පින්වත් ස්වාමීන් වහන්සේ මේ වටු මාංශයක් අනුභව කරන්න ආසාවක් ඇති වුණා. එතකොට මේ වටු මාංශය අනුභව කරන්න ආසයි තිලා රජුරෝ කල්පනා කළා මං වෙනුවෙන් මම වටු මාංශයක් අනුභව කරන්න ආසයි කියලා කිව්වොත් ඇමතිවරුන්ට මැතිවරුන්ට ජනතාවට කිව්වොත්
මේ යොදුනක් පුරාවට ඉන්න වටුව මරනවා මං උදෙසා. ඒ නිසා මම මේක කාටවත් කියන්නේ නැහැ කියලා. රජ්ජුරුව සීලේ ආරක්ෂා කරගෙන ඉවසගෙන හිටියා. කොච්චර හිටියද කියන්නේ ස්වාමීන් වහන්සේ අවුරුදු 3ක් හිටියනේ. මේ ආසාව හිතේ ඒක තියෙනවා. නමුත් ඒක යටපත් කරගෙන ඉන්නවා. මොකද මේ සතෙක් මැරෙනවට කැමති නෑ තමන් උදෙසා. ඊට පස්සේ අවුරුදු 3ක් යද්දි කන පැසවලා කනින් සැරවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කල්පනා කළා අනේ මේකට මම මේක කිව්වොත් එහෙම අනිවාර්යෙන් මං වෙනුවෙන් සත්තු මරනවා. ඒ නිසා මේකට මොකද කරන්නේ? ඊට පස්සේ රජුරෝ මේ යමතියෙකුට කිව්වා කවුරු හරි හොඳ සිල්වන්ත උපාසකයෙක් ඉන්නවද කියලා හොයන්න කියලා. දැන් පින්වත්නි මේ යුගයේ මිනිස්සු සිල් රැකපු හැටි මෙන්න මේ විස්තරෙන් හරියට දැනෙනවා. ඊට පස්සේ රජුරෝ පණිවිඩය යවලා දැන් ඔන්න සීලවන්ත උපාසක කෙනෙක් ඉන්නවා කියලා ආරංචි වුණා තිස්ස කියලා. ඒ තිස්ස උපාසකව ගෙන්නවා. ගෙන්නලා කිව්වා උපාසකේ මං උදෙසා සේවය කරන්න කැමතිද කියලා. කැමතියි කිව්වා. හරි එහෙනම් පස්සේ මං පණිවිඩයක් එවන්නම්. එතකොට සේවයට පැමිණලා මට උපස්ථාන කරන්න කිව්වා. හොඳයි කියලා දැන් ඒ උපාසකතුමා පිටත් වුණා. දවස් කිහිපයක් ගිහිල්ලා රජුරවන්ට ඕනි වුණා මේ ඇත්තම උපාසක කෙනෙක්ද මෙයා සිල් රකින්නවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ රජුරව කුකුලෙක් යවුවා මේ උපාසකට මේ කුකුලා තුන් ඇදෑරුම් පිසීමෙන් පිසලා රජුරවන්ට මාංශයක් හදලා ගේන්න කියලා. මේ උපක්‍රමයක් හැටියට රජුරු මේක කරේ. ඊට පස්සේ යවුවට පස්සේ රජුරවන්ට මේ රාජසේවකයාට උපාසක කියනවා ඔය ගෙනාවේ මැරිච්ච කුකුලෙක් නම් මට උයලා දෙන්න පුළුවන් කියනවා. මම පණ පිටින් ඉන්න සතෙක් නම් අපිට ඝාතනය කරන්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මේක රාජාන කරන්න වෙයි කිව්වා. අපිට නම් සත්තු මරනවා කියන එක කැප නෑ කිව්වා. අපි සිල්වන්ත උපාසකවරු කිව්වා. ඊට පස්සේ ඔන්න ආපහු රජුරන්ට පණිවිඩය කිව්වා. ආයෙ දවසක රජුරු එව්වා. දෙවනි වතාවේ කිව්වා. දෙවනි වතාවේ කියද්දි ඒ උපාසක හරි ලස්සන උත්තරයක් දුන්නා ස්වාමීන් වහන්සේ. උපාසක කියනවා මේ රාජපුරුෂය මරණය කියන එක ලෝකයේ කෙනෙකුට දෙවතාවක් මුණ දෙන්න නෑ ඒක සැරයි කිව්වා. රජුරුව මාව මරනවා නම් කමන්නේ මම ඒකට මුණ දෙන්න කැමතියි. හැබැයි මං සීලෙ නම් කඩා ගන්න නෑ කිව්වා. කොච්චර ශ්‍රේෂ්ඨ උපාසකවරුද. ඊට පස්සේ මේ පණිවිඩෙත් රජුරන්ට ගිහින් කිව්වා. කිව්වා නෑ ආයෙ දවසක ආපහු යවන්න කිව්වා. ආපහු යවුවා. එදත් බෑ කිව්වා යන්න. ඊට පස්සේ එනන් කිව්වා රජුරුව උපාසකයා ඇදගෙන එන්න කිව්වා රජුරුව ළඟට. දැන් ඔන්න අරගෙන ආවා. අරන් ඇවිල්ලා කිව්වා ඇය උපාසකයා. ඇයි තමන් පොරොන්දු වුණා නේද මේ රජුරුව ඉස්සරහා සේවය කරනවා කියලා. මේ උඹට මේ රාජ්‍ය සේවය කරන්න බැරිද කියලා. ඊට පස්සේ කිව්වා රජතුමනි මැරිච්ච සතෙක් මට දුන්නොත් මං ඒකේ උයලා මේ රජුරුව කැමති විදිහට ප්‍රණීත විදිහට හදලා දෙනවා. හැබැයි මේ පණ පිටින් ඉන්න සතෙක් මම මරන්නේ නැහැ කිව්වා. එතකොට කිව්වා එහෙනම් කරන්න දෙයක් නැහැ. රාජාන කඩ කරා අරන් ගිහලා ඉස ගසා දාන්න කියලා නියෝග කරා. නියෝග කරලා දැන් මෙයා වදක බිරි ගහලා මල් මාල දාලා හිස බූ ගාලා අරන් යනවා දැන් වදක භූමියට. අරන් යද්දී රජුරුව වෙනම සේවකයෙකුට කතා කරලා කිව්වා මරන්න එපා. මරන්න එපා. ඕම ගෙනියලා මේ දංගෙඩියට හිස තීපු අවස්ථාවේ මට පණිවිඩය දෙන්න කිව්වා. දංගෙඩියට හිස තීපුවට පස්සේ රජුරුවන්ට පණිවිඩය දුන්නා. රජුරුව කියනවා දැන් ගිහිල්ලා අර කුකුලා දෙන්න කිව්වා අතට. කුකුලා අතට දීලා කිව්වා දැන් මේ රාජපුරුෂයෝ දැන් කියනවා මේ බලපන් උඹට මේ කුකුලා මැරුවොත් උඹේ ජීවිතේ ගන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ ආයෙ ගන්න පුළුවන් මේ අන්තිම අවස්ථාව මේ කුකුලා මරලා මේ රජුරන්ට සේවය කළා ජීවිතේ ගනින් කිව්වා. ඒ උපාසක කොච්චර ශ්‍රේෂ්ඨද කියන්නේ. අර කුකුලා පපුවේ තියාගත්ත කියන්නේ. තියාගෙන කියන පුතේ මගේ ජීවිතේ උඹ ගනින්. මං උඹව මරන්නේ මගේ ජීවිතය අරගෙන උඹ ඉගිලිලා ඵලයන් මං සීලය ආරක්ෂා කරගෙන මැරෙනවා කියලා කුකුලා අතෑරියා කියලා. ඊට පස්සේ දැන් බලන්න පින්නත් ස්වාමීන් වහන්සේ ඒ කාලේ උපාසකවරුනි මේ තිරිසන් සතෙක් මරන්න කොච්චර බයක්ද? ජීවිතය අත්හැරලා සීලයට. ජීවිතය අත්හැරලානේ සීලය වෙන්නේ. ඊට පස්සේ දැන් මෙයා දන්නේ නැහැ රජුරෝ මෙයා බේරන්න කිව්ව කතාවක් මොකද? ඊට පස්සේ මේ කුකුලා ඉගිල්ලා ගියා කියන පැත්තකට. ඉතින් ඊට පස්සේ එතෙන්ට නමකුත් වැටිලා තිනවා මට මතක හැටියට මොකක් හරි. ඊට පස්සේ මේ රජුරෝ මේ උපාසකයා ගෙන්නවා. ගෙන්නලා රජුරෝ කිව්වා පුතේ උඹ වගේ ඔරිජිනල් උපාසක කෙනෙක් මම දැක්කේ නැහැ කිව්වා. උඹ සැබෑ උපාසක කෙනෙක් කිව්වා. ජීවිතේ ගියත් සිල් බින්දින් නැති කෙනෙක්. මෙන්න මෙහෙ ඉඳිකෝ මට රහසක් කියන්න තියෙනවා කියලා රජුරෝ කතා කළා. කතා කළා කිව්වා උපාසකේ මට වටු මාංශයක් අනුභව කරන්න ආසයි. ඒ නිසා මම මේක කාටවත් කිව්වේ නැහැ. මං උදෙසා සත්තු මැරෙනවට මං කැමති නැහැ කිව්වා. එතකොට බලන්නකෝ මේ රජුරුවන්ගේ තියෙන සීලය.
ඒ කාලේ මිනිස්සු හරි පුදුමයි. ඊට පස්සේ රජුරෝ මේ උපාසකට කිව්වා වටු මාංශයක් වළඳන්න ආසයි මට පුළුවන් ද හදලා දෙන්න කිව්වා. ස්වාමීනි මට හැකි කිව්වා හදලා දෙන්න. ඊට පස්සේ මේ උපාසක ගිහිල්ලා නගරද්වාරේ හිටියා. එතකොට වැද්දෙක් වටුව 3 දෙනෙක් මරලා මාංශයක් අරන් එනවා. ඒක සල්ලි වලට අරගෙන රජුරුවන්ට හදලා ප්‍රණීතව හදලා ගිහින් දුන්නා. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. ඒ රජුරුව ඒක වැළඳුයි නේ. තනියෙන් අනුභව කරේ නේ. පුංචි කෑල්ලක් අරන් කටේ තියාගත්තා. ඒකේ තියෙන රජුරුවන් 7000ක් රසනහර පිනා ගියා කියන අර චූටි කෑල්ල වටු මාංශ කෑල්ල අවුරුදු 3ක් මේ බලාපොරොත්තුෙන් හිටපු එක. අනුභව කරද්දී රජුරුව එහෙමම කටෙන් එළියට දැම්ම මේක ගිල්ලනේ. එතකොට අර උපාසකේ බය වුණා. රජුරුව සැක කරා තමයි මේකේ වස දාලා තියෙන්නේ කියලා රජුරුව ඒක අර උපාසකේ ඒක කටින් ගත්තා කියන. ඊට පස්සේ කිව්වා නෑ පුතේ මම ඒක උඹ ගැන සැක කරලා නෙමෙයි කිව්වා. මේක මහා ප්‍රණීත මාංශයක්. සැක කරලා නෙමෙයි මම මේක එළියට දැම්මේ. මට ආර්යයන් වහන්සේලා මතක් වුණා කියලා. පෘථුවීශ්වර වෙච්ච රජුරුව වෙච්ච මට වටු මාංශයක් අනුභව කරන්න මෙච්චර අවුරුදු ගාණක් ගියා නම් මේ ආර්යයන් වහන්සේලාට කවදාවත් මේ වගේ ප්‍රණීත ආහාරයක් හම්බ වෙන්නේ නැහැ නේ. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ ඒ කාලේ රජවරු මේ සංඝයා ගැන හිතාගෙන ඉඳලා තිනේ. ඊට පස්සේ සංඝයාට පූජා කළ විතරයි රජුරුව වෙලඳි. දැන් බලන්න එක මම කිව්වේ මේ සීලය ගැන ඒ කාලේ හිටපු අය ඒ සීලය ආරක්ෂා කරපෙටි. ඉතින් ඒ සද්ධාතිස්ස රජුරුව තුසිත දෙවියන් අතරට ගියේ. මේ වගේ සීලයක පිළිපදලා ඉඳලා. ඒකට බලන්න පින්නත් ස්වාමීන් වහන්සේ මේ අනාථ වීම කියලා කියන්නේ දුස්සීලකමට. දුස්සීල කෙනෙක් ඉන්නවා නම් එයා සැබෑවටම සල්ලි තිබුණත් මිල මුදල් වස්තුව දේපල ඉඩ කඩන් තිබුණත් එයාට මේ ජීවිතේ සැපයක් මිනිස් ඒක හේතු වෙන්න පුළුවන්. නමුත් එයාගේ දුස්සීලකම එයාට පරලෝකදී අනාථ වීම පිණිස හේතු වෙනවා. එයාගේ සීලවන්තකම මේ ජීවිතේ දුකසේ නමුත් රැක්කොත් එයා පරලෝකදී අනාථ වෙන්නේ නැහැ. එයාට යහපතක් උදා වෙනවා. ඒ නිසා මේ සීලය කියන එක අපේ ජීවිතවලට බොහෝ වැදගත් දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නාථ කරන ධර්ම වල තියෙන්නේ සනාථා භික්ඛවේ විහෙරත. මහණෙනි පිහිට සහිතව ඉන්න. මා අනාථා. පිහිට නැතුව ඉන්න එපා කියන. දුක්ඛං භික්ඛවේ මහණෙනි දුකයි මේ අනාථව සිටීම හරි දුකක් කියන. ඉතින් මේ අනාථ නොවීම පිණිස තමයි මේ සීලය කියන කරුණ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ නාථ කරන ධර්ම වල පළවෙනිටම සංග්‍රහ කරලා තියෙනවා. පින්න ස්වාමීන් වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නේ සීලය ආරක්ෂා කිරීම ජීවිතයේ සැබෑම රැකවරණය. ජීවිතය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාව ආරක්ෂා කළා. එතකොට ඒ ජීවිතයේ සැබෑම ආරක්ෂාව සලසලා දුන්නා. සැබෑම පිහිට පිළිසරණ සලසගෙන පිහිටි බව තිබ්බා ඒ තුළ. පින්න ස්වාමීන් වහන්සේ ඊළඟ කාරණාව තියෙනවා මේ බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිචය. අපි අහලා තියෙනවා මේ කාරණාව නිතර. බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිචය. යේතේ ධම්මා ආදි කල්යාණ මච්චේ කල්යාණ පරියවසාන කල්යාණ සාත්තා සබ්භ්‍යංජන කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ තථා රූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා යම්පාවසෝ බික්කු බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිචයෝ යේතේ ධම්මා ආදි කල්යාණා මච්චේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සබ්භ්‍යංජන කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ තථා රූපාස්ස ධම්මා බහුසුතා හොಂತಿ දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා අයම්පි ධම්මෝ නාථ කරනෝ. බහුශෘත භාවය ගැන බුදුරජාණන් වහන්සේගේ ඒ සද්ධර්මයේ මනාකොට දරාගෙන සිටීම ගැන භාග්‍යතුන් වහන්සේ මේ පිළිවෙලට වදාළේ. ඒ ධර්මයේ හොඳට දරාගෙන වචනයෙන් පුරුදු කරලා විමසලා තිබෙනවද? අන්නය නාථ කරන ධර්මයක්. ඒ ජීවිතේ රැකවරණය ඇති කරලා දෙන දෙයක්. ඒ බොහෝ උපකාර සලසා දෙන දෙයක්. පින්න ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ ගැන ධර්මයේ දරාගෙන සිටීමේ ආනිසංසය ගැන පින්න ස්වාමීන් වහන්සේ පහදලා දෙනවා. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි පින්වත්නි උතුම් වූ දසුත්තර සූත්‍රයේදී අපි කතා කරන්නේ අනාථ නොවීම පිණිස සැබෑ පිහිට ලබා ගන්න රැකවරණේ ලබා දෙන උතුම් වූ නාථ කරන ධර්මයන් තමයි අපි කතා කරන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙවෙනි කාරණේ තමයි මේ බහුශෘත භාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ පිහිට පිණිස පවතින දෙයක් අනාථ නොවීම පිණිස පවතින දෙයක්. මේ සූත්‍රයේම තියෙන පින්වත් ස්වාමීන් වහන්සේ
සනාතා භික්කවේ විහෙරත මහණෙනි මේ පිහිට ඇතිව වාසය කරන්න කියනවා. මා අනාතා පිහිට නොවි වාසය කරන්න. දුක්ඛංකෝ භික්කවේ විහෙරති දුක්ඛංකෝ භික්කවේ අනාතා විහෙරතෝ. මේ අනාත ඒ කියන්නේ පිහිට නැතුව වාසය කිරීම දුකක් කියනවා. ඉතින් ඒ නිසා පින්නස් ස්වාමීන් වහන්සේ අපි පින්නස් ස්වාමීන් වහන්සේ මතක් කරා ඒ පැහැදිලි කරා උන්වහන්සේ මේ සීලයෙන් කොහොමද මේ සැබෑ පිහිට ලබා ගන්න කියන කාරණේ. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ මේ ශ්‍රුතේ ගැන අපි පින්නස් ස්වාමීන් මතක් කරා ශ්‍රුතේ කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ ශ්‍රුතේ පින්නස් ස්වාමීන් වහන්සේ මේ සැබෑ අපිට පිහිටක් ලබා දෙන දෙයක්. එතකොට දහම් දැනුමක් නැතුව ශ්‍රුතයක් නැතුව අපි වාසය කරනවා කියන්නේ ඒක අපිට පිහිටක් නැතිව වාසය කිරීම හා සමානක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සුතේ ගැන අර විදින පින්නස්වාස මතක් කරා වගේම බහුසුතෝ හෝති බොහෝ ධර්මයේ අහලා තිනවා. සුතදරෝ ධර්මයේ දරාගෙන ඉන්නවා. සුත සම්නිචයෝ ධර්මයේ රැස් කරගෙන ඉන්නවා. යේතේ ධම්මා ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. ඒ කියන්නේ මුල මැද අග පිරිසුදු ධර්මයේ සාත්තා පැහැදිලි අර්ථය ඇති සබ්බ්‍යංජන පැහැදිලි වචන ඇති කේවල පරිපූර්ණ මුළුමනින්ම පරිපූර්ණ පරිසුද්ධම් භ්‍රමචර්යයන් අභිවදಂತಿ මුළුමනින්ම නිවන් මගට හේතු වන දේශනා කරපු ධර්මයේ තථාරූපස්ස ධම්මා බහුසුතා ඒ ධර්මයේ හොඳට අහලා තිනවා කියන පින්නසානස දතා දරාගෙන ඉන්නවා කියනවා වචසා ಪರಿචිතා වචනෙන් පුරුදු කරනවා කියන මනසානුපෙක්කිතා හොඳට එයා දෘෂ්ටිය හදාගෙන ඒ කියන්නේ දහම් කරුණ නිර්වුල් කරගෙන ඉන්නවා කියනවා. මේක තමයි බහුශ්‍රත භාවය. ඒතර පින්නස් ස්වාමීන් වහන්සේ දැන් බලන්න මේක මේ කාරණේ සැබෑම පිහිට ලබා දෙන ධර්මයන්. ඒතර පින්නස් ස්වාමීන් කොච්චරද බලන්න මේ ධර්මයේ දරාගෙන පුරුදු කරගෙන සිටීම මේ ජීවිතේට වගේම පින්නස් ස්වාමීන් වහන්සේ ඊළඟ ජීවිතේට කොච්චර උපකාර වෙනවද? දැන් බලන්න සෝතානු දත කියන සූත්‍රයක් තියෙන පින්නස් ස්වාමීන් වහන්සේ ඒකේ තියෙනවා සෝතානු දතානම් භික්ඛවේ ධම්මාන වචසා ಪರಿචිතාන මනසානු පික්කිතාන දිට්ඨියා සුප්පටි විද්දාන චත්තාරු ආනිසංසා පාටිකංකා මහණෙනි මේ ශ්‍රවණයෙන් දරාගෙන සිටින වචනෙන් පුරුදු කළා මනසින් හිතලා නුවණින් අවබෝධ කළා යම් කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේකේ ආනිසංස හතරක් තියෙනවා කියන පින්නස්සාංශ. ඔන්න දැන් ශ්‍රාවකෙක් ඉන්න කියන පින්නස්සාමින් වහන්සේ මේ නවාංග සාස්ත්‍ර ශාසනය පුරුදු කරනවා. ඒ කියන්නේ සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්ත ජාතක අබ්බූද ධම්ම වේදල්ල කියන මේ නවාංග සාසුසාන හොඳට පුරුදු කරනවා කියනවා. ඒ වගේම පින්නස්සාස මේක හොඳට මේ ශ්‍රවණයෙන් දරාගෙන වචනෙන් පුරුදු කළා නුවණින් ඒ කියන්නේ මනසින් හිතලා නුවණින් අවබෝධ කරගෙන ඉන්නවා කියනවා. එහෙම හිටියා පින්නස්සානංශ දේශනාවේ තියෙනවා ඒ කෙනා මේ කියන මේ සිහි මුලා වෙලා හෝ මැරුණොත් වැරදිලා සීමුලා වෙලා මැරුණොත් දේශනා කරන බුදුරජාණන් වහන්සේ අඤ්‍යතරෝ දේවනිකායන් උපපජ්ජති. එයා සීමුලා වෙලා මැරුණත් එක්තරා දේවනිකායක උපදිනවා කියනවා. ඒ උපදිලා ඉන්නකොට පින්නස් ස්වාමීන් වහන්සේ ඒ කෙනාටම ඒ සුවසේ දෙවියන් අතර වාසය කරද්දී ඒ කෙනාට මේ දහම් කරුණ වැටහෙනවා කියනවා. ඉතින් බලන්න පින්නස් ස්වාමීන් මේකේ තියෙන රැකවරණේ බලන්න. ඒ කියන්නේ සුතේ හොඳට පුරුදු කරපු කෙනාගේ ජීවිතේ මේ ජීවිතය විතරක් නෙමෙයි ඊළඟ ජීවිතේ වුණත් ඒකාන්තයෙන්ම රැකවරණයක් ලැබෙනවා. එහෙම ඉන්නකොට පින්නස් ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මේ එයාට සිහිය උපදින්නේ සෙමින් කියනවා. සිහිය උපදින්නේ සෙමින් කියනවා. සිහිය ඉපදුණු ගමන් අතසෝ භික්ඛවේ කිප්පමේ විශේෂ ගාමින් හෝති. ඒ සිහිය ඉපදුණු ගමන් වේගයෙන් පින්නස්සානංශ ඒ විශේෂ ගාමී වෙනවා කියනවා. ඒ කියන්නේ මේ ධර්මයේ විශේෂ අධිගමනයකට පත් වෙනවා කියනවා. ඕන්න බලන්න පින්නස්සානංශ මේ කියන්නේ මේ හොඳට මේ ධර්මයේ පුරුදු කරගෙන සිටීමේ මේ සුති ආනිසංශ. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ දැන් මේ නවාංග සාසු සාසන හොඳට මේ විදිහට පුරුදු කරලා ඉන්න කෙනෙක් අර විදිහටම එයා මේ ධර්මයේ මේ ශ්‍රවණයෙන් හොඳට මේ දරාගෙන වචනෙන් පුරුදු කළා මෙයා හිතින් හිතලා නුවණින් ඒක අවබෝධ කරගෙන ඉන්නකොට මෙයා සිහිමුලා වෙලා මැරුණොත් අර විතරම දේවනිකායක උපදිනවා කියනවා. දේවනිකායක උපදිලා සුවසේ වාසය කරනකොට Tamanටම මේ දහම්පද වැටහෙන්නේ නැහැ කියනවා. නමුත් 이르දිමත් වශී ප්‍රාප්ත භික්ෂුන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන දෙවිවරුන්ට දේශනා කරද්දී මෙයාට හිතෙනවා කියනවා අනේ මම මේ පෙර බුද්ධ ශාසනයක
යම් ධර්මයක් පුරුදු කරාද ඒ ධර්මයේ නේද මේ කියන්නේ කියලා වැටහෙනවා කියනවා. ඒ වැටහුණකම පින්නස්සාස් දේශනා කරනවා ඒ කෙනාට මේ සිහිය උපදින්නේ සෙමින් කියනවා. ඒ සෙමෙන් ඉපදුන අතකෝසෝ කිප්පමේ විශේෂ ගාමින් හෝති. සිහිය ඉපදුන ගම පින්නස්සාස් විශේෂ ගාමී වෙනවා කියනවා. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධ කරගන්නවා. මේක ආනිසංශයක් පින්නස් ස්වාමීන් වහන්සේ මේ ශ්‍රුතිය පුරුදු කරන කෙනෙකුට ලැබෙන ආනිසංශ. ගොඩාක් වැදගත් නේද පින්නස් ස්වාමීන් වහන්සේ දැන් මෙලොව හැර පරලෝට යන්නේ ගමන ගැන අපි නිතර සිහි කරන්න ඕන ධර්මයේ පුරුදු කරන කෙනෙක්. එහෙමයි සාන්තන් අර. එතකොට මෙලොව ධර්මයේ දරාගෙන පුරුදු කරන එක තමයි පරලෝක උපකාරයට අපිට මුලින්ම පිළිහිටෙන්න තියෙන්නේ. හරියටම හරි සාංශ. එතකොට ඒක මෙලොව පමණක් නෙවෙයි. දැන් සාංශ මතක් කරා වගේ බලන්න මොන තරම් මේ දේශනා ආශ්චර්ය සෝතානත්තකින් සූත්‍රයේ එයාට ඒකේ ආනිසංශ ඊළඟ ජීවිතේට ඒකාන්තෙම ලැබෙනවා. දැන් බලන්න ඒ විතර දෙවියන් අතරත් උපදින පින්නස්සාන් සුතේ නිසා. ඒ විතරක් නෙවෙයි එයා විශේෂගාමී වෙන්න වාසනාව තියෙනවා. ඊළඟට පින්නස්සාන්ස ওই විදිහටම මේ නවාංග සාසු සාසනේ පුරුදු කරගෙන ඉන්න ශ්‍රාවකයා අර විදිහටම සිහිමුලා වෙලා මැරුණ දෙවියන් අතර උපදින්න වාසනාව තියෙනවා. එතකොට දෙවියන් අතර ඉපදලා සුවසේ ඉන්නකොට Tamanට දහම්පද වැටෙන්නේ නැහැ කියනවා. ඒ වගේම ඉදිරිමත් වශී ප්‍රාප්ත දෙවි කෙනෙක් කියලා ධර්මයේ කියන්නේත් නැහැ. මේක දේශනා කරනවා. හැබැයි මේ එක්තරා ඉදිරිමත් භික්ෂුන් වහන්සේ නමක් ධර්මයේ කියන්නේ නැහැ. දේව පුත්‍රයෙක් කෙනෙක් දෙවි කෙනෙක් ධර්මයේ දේශනා කරනවා කියනවා. ඒ දේශනා කරද්දී පින්නස්සාංශ එයාට වැටහෙනවා කියන අනේ මම පෙර බුද්ධ ශාසනයක මම ධර්මයේ පුරුදු කරා. ඒක මේ ධර්මයේ නේද කියලා වැටහෙනවා කියනවා. හැබැයි ඒ වැටහුණ ගම පින්නස්සාංශ සිහිය උපදින්නේ සෙමින් කියනවා. හැබැයි මෙයා වහා විශේෂගාමී වෙනවා කියනවා. මෙන්න මේකත් ආනිසංශයක් කියන පින්නස්සාංශ ශ්‍රවණයෙන් දරාගෙන වචනයෙන් පුරුදු කරගෙන ඒ වගේම හිතින් විමසලා නුවණින් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට ලැබෙන ආනිසංශයක් කියනවා. ඊළඟට ඒකේ තියෙනවා පින්නස්සාංශ ඔන්න ওই විදිහට නවාංග ශාස්ත්‍ර සාසනේ පුරුදු කළා ඉන්න කෙනා සිහි මුලා වෙලා මැරුණොත් අර විදිහම දෙවියන් අතර උපදිනවා. සුවසේ වාසය කරගෙන ඉන්නකොට තමාට දහම්පද වැටෙන්නේ නැහැ කියනවා. ඒ වගේම 이르දිමත් භික්ෂුවක් ධර්මයේ කියන්නේත් නැහැ. දේවපුත්‍රයෙක් ධර්මයේ කියන්නේත් නැහැ. හැබැයි දේශනා කරනවා ඕපපාතික උපදින දෙවි කෙනෙක් සිහිය උපද්දනවා කියනවා නිදුකාණෙනි අපි පෙර බුද්ධ ශාසනික ධර්මයේ පුරුදු කරා නේද සිහි කරන්න කියනවා. එතකොට අර දේවපුත්‍රයා කියනවා නිදුකාණෙනි මං සිහි කරනවා මට මතකයි අපි පෙර බුද්ධ ශාසනික ධර්මයේ පුරුදු කරා කියලා සිහි කරනවා කියනවා. මහණෙනි එහෙම කියපු ගමන් සිහිය උපදින්නේ සෙමෙන් කියනවා. හැබැයි සිහිය උපදින ගමන් පින්නසාන්ත විශේෂගාමී වෙනවා කියනවා. ධර්මය අවබෝධ කරා යනවා කියනවා. ඉතින් පින්නසාන්ත මම මේ මතක් කරේ බලන්න මේ ශ්‍රුතේ තියෙන ආනිසංශ. දැන් බලන්න සැබෑම පිහිට ඒ වගේම අනාථ නොවි වාසය කරන්න පින්නස්සානස මේ ජීවිතේ විතරක් නෙවෙයි ඊළඟ ජීවිතේට මේ ශ්‍රුතේ කොයිතරම් උපකාර වෙනවද එහෙනම් ඒ දෙවියන් අතර උපදීමත් අනාථ නොවීමක් ඒ විතරක් නෙවෙයි පින්නස්සානස ධර්මයේ කරා විශේෂගාමී වෙනවා කියන්නේ ඒක සැබෑම පිහිටක් නාථ කරන ධර්මයක් ඒ විතරක් නෙවෙයි එයා අනාථ නොවි වාසය කරන්න මේ ශ්‍රුතේ පින්නස්සානස ඊළඟ ජීවිතේ උපකාර වෙනවා පින්නස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා වගේ සුතය තමන්ගේ මෙලෝ ජීවිතේ පරලෝ ජීවිතේ දෙලොවම සූපත් කරලා දෙනවා ශ්‍රුත ධනය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නාථ කරන ධර්මය අනාථ නොවි සැබෑම පිහිට සැලසෙන්නේ ඒ ශ්‍රුත ධනය ජීවිතයට එකතු ඇති වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රුත ධනය ලබා ගන්න ලෝකයේ මූලිකම වෙන දේ සීල සම්පත්තිය ලබා ගන්න මූලිකම වෙන දේ කල්යාණ මිත්‍රාශ්‍රය. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේ වදාලා බජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුග්‍රහකා සබ්‍රහ්මචාරීනම් මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා නිතර අනුග්‍රහ කරන නැනවතුන් වහන්සේලා ඒ නිසා නිතර සේවනය කරන්න සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලයේ විනේති සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් සෝතාපට්ටි ඵලයේ හික්මීම පිණිස උපකාර සලසලා දෙනවා. මොග්ගල්ලානෝ උත්තමත්තේ විනෙත්ති මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උතුම් මාර්ගඵලයන්හි ඉදිරි මාර්ගඵලයන්හි හික්මීම පිණිස උපකාර සලසා දෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි නිවන් මඟ විවෘත වෙන්නේ. මේ පින්නතුන් අහලා නැති දේවදත්ත 500 භික්ෂූන් රැගෙන ගයා ශීර්ෂයට ගියා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මොග්ගල්ලාණෙනි මේ භික්ෂූන් ගැන අනුකම්පා කරන්න ධර්මයේ කියලා දෙන්න. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා එතෙන්ට වැඩම කරලා ධර්ම කතාව කළා. අර නිවන් මඟ වැහෙන්න මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන නිවන් මඟ වැසෙන්න තිබ්බේ සියලු දෙනා
නැවත දහම් මැස් ඇති ධර්මයේ පිහිටි ශ්‍රාවකින් බවට පත් වුණා. සෝතාපන්න ඵලයේ පිහිටියා. ඒ සියලු දෙනා නැවත තථාගතයන් වහන්සේ කරා පැමිණියා. එතකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ලැබුණ වෙනස පාප මිත්‍ර ආශ්‍රයට වැටුණාන් සිද්ධ වෙන්න තිබ විපත. ඒ නිසා මේ ලෝකේ යම් යහපතක් සැලසෙනවද ඒ සියලු යහපත සැලසීමට මූල ආරම්භය කල්යාණ මිත්‍ර ආශ්‍රයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසායි කියලා මට හිතෙන්නේ. මායවං ආනන්දවච ආනන්දේනි එහෙම කියන්න එපා. මේ සම්පූර්ණ බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා. ඒ මහා පිහිට සැලසෙන යහපත සැලසෙන අවස්ථාව කල්යාණ මිත්‍ර ඇසුරෙන්මයි සැලසෙන්නේ. එයමයි මූල ආරම්භය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. බලන්න පින්නතුනි ලංකාදීපයේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම නොකළා නම් අද ලංකාදීපයේ බුද්ධ ශාසනය ගැන මේ වගේ ආසෝසට ඉදුණු විහෙර විහාර ගැන කතා වේවිද? මේ වගේ රජ පෙළපතක තියෙන ආනුභාවය ගැන කතා වේවිද? ලංකා ඉතිහාසය ගැන ආඩම්බරෙන් කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ අතීතයේ රහතන් වහන්සේලාගෙන් ලංකාදීපේ බැබළුණා කියලා කතා කරන්න ලැබෙන්නේ. මිහිඳු මහ රහතන් වහන්සේ නම් පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ ලංකාදීපයට වැඩම කිරීමෙන් බුද්ධ ශාසනයේ ඉතිහාසයේ අපි දැනගත්තේ. ලංකාදීපේ ඒ සැලසුණ යහපත ඇති වුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමෙන්. ලංකාදීපේ සිසාරා මහ රහතන් වහන්සේලා වැඩම කරේ ඒ පරම කල්යාණ මිත්‍ර සම්පත්තිය බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දායාදය ලංකාදීපයට ලැබීම නිසා. පින්නතුනි බලන්න දැන් අවුරුදු 700ක් 800ක් අතීතයට ගත්තොත් අවුරුදු 1000ක පමණ කාලයක් බුද්ධ ශාසනයේ ක්‍රමෙන් ගෙවිගෙන ඇවිල්ලා ඒ රහතන් වහන්සේලාගේ යුගයේ අවසන් වුණාට පස්සේ බොහෝ කාලයක් වෙහෙර විහාර පවා වල්වැදිලා තිබුණ කාලයක් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා වෙන්නේ නැති පරිසරයක් ඇති වෙලා තිබිලා තියෙනවා. අතීත විස්තර තියෙනවා මහා වංශයේ ඒ විස්තර දකින්න පුළුවන්. එහෙම ගද්දී ඒ අතීතේ පන්සිල් පද පහ රකින්න පිරිසක් ලංකාවේ හොයාගන්න නැති තරමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලංකාවේ නැති වෙන කාලයක් ඇවිත් තිබුණා. නැවත කාලයත් එක්ක අපගේ මොකද්ද වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ කතා වෙනවා. අපගේ ගුරුදේවයන් වහන්සේ ඒ සද්ධර්මය අපට පෙන්ලා දුන්නා. බුදුරජාණන් වහන්සේව සරණ යන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිහිට කරගන්න. ඒ ශ්‍රාවක සංඝරත්නය අතර ඒ නිකලස් මහරහතන් වහන්සේලා පිරිසිදු ජීවිත ගත කළා. ඒ උතුම් මගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. මේ තෙරුවන් සරණේ පිහිටන්න මේ ලැබිච්ච දුර්ලභ මොහොත මගහැර ගන්න එපා කියලා දහම් මාවත පෙන්වලා දෙනවා. ඒ කලන මිත්‍ර ඇසුර නිසා ලංකාදීපේ ලෝක සිසාරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ධර්මයේ කතා වෙනවා. මේ පින්න ස්වාමීන් වහන්සේලා අපි සියලු ස්වාමීන් වහන්සේලා පවා මේ විදිහට ධර්මයේ කතා වෙන්න පැවිදි බව ලබන්න අපේ පින්නත් ගුරුදේවයන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම අපට උපකාර වුණේ. එහෙම නැත්නම් අපි වෙනසිලා ගිහින් පින්පව් නොදැන කුසල් අකුසල් නොදැන සතර අපායට වැටෙන පාරෙම ඔහි ගමනේ ආවේ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මතු කරලා දෙන ඒ දහම් ඇසුර ධර්මයේ පුරුදු කරන පරිසරය සකසා දෙන කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම ලෝක සියලු යහපත සලසා දෙන මූලාරම්භය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය තුල ඊළඟ කාරණා විදිහට වදාලා පින් තවද ආයස්මතුනි කල්යාණ මිත්‍ර ඇසුර යම් කෙනෙකුට තිබෙනවද? කල්යාණ සහායකයන් නැත්තේ වේද? කල්යාණ මිත්‍ර හෝති කල්යාණ සහායෝ කල්යාණ මිත්‍ර සම්පවංකෝ කල්යාණ මිත්‍රයන්ට නැඹුරු බවක් ඇද්ද? එය මෙන්න මේ කාරණාව යම් පාවසෝ බික්කු යම්පි ධම්මෝ නාත කරන ධම්මෝ මෙන්න මේක නාත කරන ධර්මයක්. කල්යාණ මිත්‍ර ඇසුරක් කල්යාණ මිත්‍රයන්ට නැඹුණු බවක් කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු බවක් ඇද්ද? ඒ නාත කරන ධර්මයක්. කල්යාණ මිත්‍ර ඇසුර සොයාගෙන බොහෝ දිනක් පැමිණෙනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම නිසා බොහෝ යහපත සලසා ගන්නවා. ඒ අමතක වෙලා නැවත වෙනසුනොත් පිහිට නැසී යනවා. ඒකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාව නිතර මතකොට වදාළේ. නිතර රහතන් වහන්සේලා කතා කළේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් ශ්‍රේෂ්ඨ වූ දෙයක් ලෝකේ ලබන්න ලැබෙනවා නම් ඒ අතිශයින් දුර්ලභ වූ දෙයක් කියලා. කල්යාණ මිත්‍ර සේවනයේ මේ තරම් ශාස්ත්‍රඥ වහන්සේ වර්ණනා කොට වදාළේ එයින් සැලසෙන
අතිශය දුර්ලභ වූ යහපත නිසා. ඒ නිසා පින්නතුනි ඊළඟ නාත කරන ධර්මයේ කල්යාණ මිත්‍ර සේවනය ඒ මග නොහැරේවා හැම දිනාට. ඒ යහපත සලසා ගන්න අවස්ථාව ලැබේවා. ඊළඟට පින්න ස්වාමීන් වහන්සේ මෙහි ඊළඟ කාරණාව සඳහන් වෙනවා කීකරු බව. සාරිපුත්ත මහරහතන් වහන්සේ හතරවෙනි දහම් කාරණාව විදිහට වදාලා තව දායස්මතුනි කීකරු වූයේ වේ. කීකරු බව ඇති කරවන ගුණධර්මයෙන් යුක්ත වූයේ වේ. ඉවසීමෙන් යුක්ත වූයේ වේ. අවවාදයන් ලැබෙද්දී ඒ පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වේද. එවත්නි යම් හේකින් භික්ෂුව කීකරු වූයේ වේද. කීකරු බව ඇති කරවන ගුණධර්මයෙන් යුක්ත වූයේ වේද. ඉවසීමෙන් යුක්ත වූයේ වේද. අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වේද. මේ නාත කරන ධර්මයක මේ කීකරු බවින් යුක්ත වීම නාත කරන ධර්මයක්. කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරුෂ ආශ්‍රය ලැබීම ජීවිතයේ යහපත සලසා දෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ අවවාදයට කීකරු වීම ජීවිතේ නාත කරන ධර්මයක්. පින්න ස්වාමීන් වහන්සේ මේ දහම් කාරණාව ආදලා දෙනවා. එහෙම අපි මේ කතා කරන මාතෘක හරිය විශේෂයි පින්වත්නි. මේ බලන්න සැබෑම පිහිට ලබා දෙන අනාථ නොවීම පිණිස සැබෑම අපිට පිහිට ලබා දෙන උතුම් ධර්මයන් තමයි අද දවසේ කතා කරන්න මේ බොහෝ අපිට උපකාර වේ පින්වත්නි. මේක ඒ නිසා මේ දහම් කාරණා මේ පින්වතුන් බොහෝ උපකාර වෙයි. මේ සෑම දහම් කාරණාවෙම තියෙන අනාථ නොවීම පිණිස සැබෑ පිහිට ලබා ගන්න. ඒතුළු පින්නස් සාංශ මේ සුවචභාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුවචෝ හෝති කීකරු කියනවා දේශනා කරනවා සෝවච්චස්ස කරෝහි ධම්මෙහි සමන්නාගතු. මේ සුවචභාවයේ ඇති කරන ධර්මයෙන් යුක්තයි කියන පින්නස් සාංශ. කමෝ ඉවසනවා කියනවා පදක්කින ගායි අනුශාසනී. යම් කෙනෙක් අවවාදයක් අනුශාසනාවක් කරනවද පැදකුණු කරලා පිළිගන්නවා කියනවා. ප්‍රදක්ෂිනා කරලා පිළිගන්නවා කියනවා. එහෙනම් පින්නස් සාංශ හරිය පුදුමයි මේ කීකරු බව කියන එක. ඉතින් අපි හිතන තරම් ඒක ලේසියෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හරිය අසිරිමත් ගුණ ධර්මයක්. මේ කීකරුකම කියන එක ඉවසනවා කියනවා. ප්‍රදක්ෂිනා කරලා එයා පැදකුණු කරලා මේ අවවාදී පිළිගන්නවා කියනවා. හරිය පුදුමයි පින්නස් ස්වාමීන් වහන්සේ මේ කීකරු බව කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන පින්නස් ස්වාමීන් වහන්සේ මේ කකචූපම සූත්‍රයේදී පොඩි කාරණයක් මට මතක් වුණා. උනා දේශනා කරන මහණෙනි මේ කීකරු බව තිබෙන්නේ මේ යටහත් පැවතුම් බව තිබෙන්නේ උපසාන්ත බව තියෙන තමන්ට අකමැති වචන අහන්න නොලැබෙනකම් විතරයි. නම් යම් දවසක කෙනාට තමන් අකමැති වචන අහන්න ලැබෙනකොට තමයි ඒ කෙනාගේ කීකරු බව බලන්න තියෙන්නේ කියනවා. ඒතකොට මෙතන හරිය විස්තර දැන් සමහර අයට පින්නස් සාංශ ඒ කියන්නේ මේ උන්ට කකචූප සූත්‍රය විස්තර කරනවා. කීකරු බව බලන්න තියෙන කියන්නේ දැන් අකමැති අමනාප වචන අහන්න නොලැබෙනකන් විතරයි කියන සමහර අය කීකරු බව තියෙන්නේ. ඒතකොට යම් වෙලාවක තමන්ට අමනාප වචන අහන්න ලැබෙනකොට තමයි එයාගේ කීකරු භවයේ යථා ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ කියනවා. ඇත්තටම තියනවාද කියලා. හරි පින්නස්. ඇත්තටම එයා කීකරු බව තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එතකොට කියනවා. දැන් ඒතර මේ භික්ෂුන් වහන්සේලාගේ පැත්ත දේශනා කරන දැන් චීවර පින්ඩපාත සේනාසන සිව්පසේ ලැබෙනකන් විතරක් නම් එයා කීකරු බව තියෙන්නේ. ඒක සැබෑම කීකරු බවක් නෙවෙයි කියනවා. ඒතර ඒව නොලැබෙනකොට ඒ කීකරු බව නැති වෙනවා නම් එතකොට ඒක සැබෑ කීකරු බවක් නෙවෙයි. ඒකයි පින්නස් මම මතක් කර ඉස්සෙල්ලා මේක මේ ලේසියෙන් ඇති කරගන්න පුළුවන් ගුණයක් නෙවෙයි. මේක අතිශයින් අමාරු මේක අසිරිමත් ගුණයක් මේ කීකරු බව. පින්නස් ලස්සන කාරණා ටිකක් මට මේ තියෙන අනුමාන සූත්‍රයේදී අපගේ මුගලන් මහරහතන් වහන්සේ ලස්සනට විස්තර කරන පින්නස් මේ කීකරු බව ගැන මෙන්න මෙහෙම විස්තරයක්. ඒක හරිය ලස්සන අපි කාටත් උපකාර වෙනවා. මේකේ තියෙනවා ප්‍රිය ආයුෂ්මත්නි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී පතන ලාමක ආසාවෙන් යුක්ත නැහැ. ආන්නේ ලාමක ආසාවන්ට යට වෙලා නැහැ. මේ කීකරු බව ඇති කරන දෙයක් කියනවා. ඒ වල කොච්චර වැදගත්ද පින්නස්සාද? ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට එයා ආසාවන්ට යට වෙලා නැත්තම් මේක පින්නස්සාද කීකරු බව ඇති කරන්න උපකාරන ප්‍රධාන කාරණයක් කියනවා. ඒකට බලන්න කීකරු බව ඇති කරන්නේ එහෙනම් අපිට මේවා කොච්චර උපකාර වෙනවද? මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වෙන්නේ නැති හිතක් තියෙනවා. ඊළඟට පින්නස්සාද අපි මුගලන් මහරහතන් දේශනා කරනවා තමන් ගැන මහා ඊලින් හොවා දක්වන්නේ නැහැ. අනුන් ගැන හෙලා දකින්නේ හෙලා දකලා කතා කරන්නේ නැද්ද? ඒක පින්නස්සාස් කීකරු බව ඇති කරන්න උපකාරන ධර්මයක් කියනවා. මම කොච්චර අමාරුද මේවා
මේ ගුණධර්ම ඇති කරගන්න. ඒතර මේක කීකරු බව ඇති කරන උපකාරණ ධර්මයක් කියනවා. මුගලන් මහරහතන් දේශනා කරනවා ක්‍රෝධ කරන්නේ නැත්නම් ක්‍රෝධයට යට වෙන්නේ නැත්නම් මේකත් පින්නසාස කීකරු බව ඇති කරන ධර්මයක් කියනවා. ඊළඟට දේශනා කරනවා ක්‍රෝධයෙන් ඇතිවන බද්ධ වෛරය ඇති කරගන්න නැත්නම් ආයුෂ්මත්නි මෙයත් කීකරු බව ඇති කරන ධර්මයක් කියනවා. ඒතර බලන්න පින්නසාස මේ ඒ කියන්නේ කීකරු බවට එන්න මේ ධර්මයන් කොච්චර අපිට උපකාර වෙනවද එතකොට? ඇයි ඒකේ තියෙන සුවචෝ කීකරුයි. කීකරු බව ඇති කරන ධර්මයන්ගෙන් යුක්තයි. කමෝ ඉවසනවා කියනවා. ඒ වගේම ප්‍රදක්ෂිනා කළා ඒ අවවාද පිළිගන්නවා කියනවා. මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය නිසා ඇතිවන රණ්ඩු වලට යන්නේ නැත්නම් ආයුෂ්මත්නි මෙයත් කීකරු බව ඇති කරන ධර්මයක් කියනවා. ඊළඟට පිනසා දේශනා කරනවා ක්‍රෝධයෙන් ඇවිස්සෙන දේම කියන්නේ නැත්නම් ඒකත් කීකරු බව ඇති කරන දෙයක් කියන. දැන් බාහන පින්නසා දැන් ක්‍රෝධයෙන් ඇවිස්සෙන දේම රණ්ඩු මේ කියන්නේ රණ්ඩු සලවල් ඇවිස්සෙන දේම කතා කරනවා නම් ඒක කීකරු බවට හානියක්. දැන් මේකේ තියෙන ක්‍රෝධයේ ඇවිස්සෙන දේ කියන්නේ නැත්නම් ඒ කීකරු බවට ඇති කරන ධර්මයක් කියනවා. පින්නත් ස්වාමීන් වහන්සේ කෝදන සූත්‍රයේ සඳහන් කරන්නේ ඒකේ තියෙනවා මේ ඇවිල්න ගින්නට පිදුරු දානවා වගේ. ඒ උපමාවම තියෙනවා. උපමාවම තියෙනවා. ගින්න කැවිලෙද්දි පිදුරු දාද්දි නැවත ඒ ගින්න වැඩි වෙලා යනවා වගේ කියන ක්‍රෝධය හට ගන්න අරමුණ නැවත කතා කර ක්‍රෝධය හට ගන්න දෙයක් නැවත කතා වෙනවා. එහෙමයි සාන්ද. එතකොට එතනම කීකරු බව නැහැ. ඉවසීම මොකක්වත් නැති වෙනවා සාන්ද. ඒක බලන්න මේ කොච්චර මේ මුගලන් මහරහතන් දේශනා කරන කාරණේ මේ කීකරු බවට කොයිතරම් සම්බන්ධයිද? ඊළඟට දේශනා කරන උන්වහන්සේ තමාගේ අඩුපාඩු පෙන්වා දෙන විට අඩුපාඩු පෙන්වා දෙන කෙනාට විරුද්ධ වෙන්නේ නැහැ කියනවා. ඕන්න බලන්න. ඒ කියන්නේ තමාගේ අඩුපාඩුවක් පෙන්වා දෙනවා නම් පින්නසාංශ ඒකට විරුද්ධ වෙන්නේ නැත්නම් එතනම කීකරුනේ. දැන් මේ වචනේම තියෙන පින්නසාංශ පදක් කිනක් ගහයි යන ශාසනය. ඒ කියන්නේ කරන අනුශාසනාව ප්‍රදක්ෂිනා කළ පිළිගන්නවා නම් ඒ කීකරු භාවයෙන්නේ. ඉතින් මෙතනම තියෙනවා තමන්ගේ අඩුපාඩුව තමන්ට පෙන්වා දෙනකොට ඒකට මේ අඩුපාඩුව පෙන්වා දෙන කෙනාට විරුද්ධ වෙන්නේ නැත්නම් එතනම කීකරු බව තියෙනවා කියනවා. ඊළඟට පින්නසාංශ දේශනා කරන අඩුපාඩු පෙන්වා දුන් භික්ෂුවට අපහාස කරන්නේ නැහැ කියනවා. හරිය පුදුමයි පින්නසාංශ බලන්න මේ කීකරු බව කියන අර්ථය පින්නත්නි තේරුම් ගන්න කොයිතරම් ගැඹුරුයිද. දැන් පින්නසාද අපි කාට අඩුපාඩුවක් පෙන්වා දෙනවා කියමුකෝ. ඒ පෙන්වා දෙනකොට එයාට අපහාස කරන්නේ නැත්නම් එතනම කීකරුයිනේ. නැත්නම් අඩුපාඩුවක් පෙන්වා දෙනකොට ඔයාගේ වැඩක් ඔයා බලංගන්න මගේ දේවල් හොයන්න යන්න එපා කියලා කෙනෙක් කියනවා නම් එතනම කීකරු භාවයේ නැහැ. හැබැයි ඒ අඩුපාඩුව නිහතමානීව පිළි අරගෙන අනිත් අයට අපහාස කරන්නේ නැත්නම් පින්නසාංශ එතනම කීකරු බව කියනවා. ඊළඟට දේශනා කරනවා අඩුපාඩු පෙන්වා දුන් භික්ෂුවගේ අඩුපාඩු පෙන්වන්න යන්නේ නැහැ කියනවා. දැන් කෙනෙක් අඩුපාඩු පෙන්වා දෙනකොට එයාගේ අඩුපාඩු පෙරලා පෙන්වන්න යන්නේ නැහැ කියනවා. ඔබ මේ ඔබගෙත් මේ වගේ අඩුපාඩු තියෙනවනේ ඔයාගෙත් මේ වගේ අඩුපාඩු තියෙනවනේ ඒක ඔයා ඉස්සලා හදාගන්න ඕක කියලා දැන් සාමාන්‍ය ලෝකේ තියෙනවනේ. එහෙම කරන්නේ නැහැ කියනවා. එහෙම කරන්නේ නැහැ කියනවා. එතකොට බලන්න පින්නසා තව දේශනා කරනවා තමාගේ අඩුපාඩු පෙන්වා දෙන විට වෙන කරුණකින් ඒ වහන්නේ නැහැ කියනවා. කියනවා ආයුෂ්මත්නි මේ සියලු ධර්මයන් කීකරු භාවයේ ඇති කරන්න උපකාර වෙනවා කියන අඩුපාඩු පෙන්වා දෙනකොට කේන්ති ගන්න නැහැ කියන තරහ ගන්න නැහැ කියන අදාළ නැති කතාවල් ඒකට ඇදලා ගන්න නැහැ කියනවා. මේ ඔක්කොම පින්නස් ස්වාමීන් වහන්සේ අපිට මේ කීකරු බව ඇති කරන්න උපකාර වන ධර්මයන්. ඒතර බලන්න පින්නස් ස්වාමීන් මම මේ කාරණේ මතක් කරේ අනුමාන කියන සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ මුගලන් මහරහතන් දේශනා කරනවා. එනම් පින්නස් ස්වාමීන් මේ කාරණෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සැබෑ කීකරු බව ඇති කරගන්න මේ කීපු කාරණා අපි සියලු දෙනාට පින්නස් ස්වාමීන් උපකාර වෙනවා එහෙනම්. පින්නස් ස්වාමීන් වහන්සේ මේ ඊළඟ කාරණාව විදිහට සඳහන් වෙනවා කෙනෙක් භික්ෂූන් වහන්සේලා අතර දැන් මෙතන සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේලාට වදාළ දහම් කාරණාවකදී ඒ තවද ඇවැත්නි භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදුමහත් වැඩපළ සොයා බැලිය යුතු ඇද්ද එහිලා දක්ෂව අනලස්ස ඒ විමසා බලා ඒ කටයුතු කිරීමට දක්ෂ වෙනවා නම් මේක තමන්ට පිහිට සලසා දෙන ධර්මයක් කියලා. පින්නස් ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහේ කියන්නේ දැන් විනය සඳහන් වෙන විනය කර්මාදී ඊළඟට ආවාසයක වත් පිළිවෙත් ආදී ඒ කටයුතු වල දක්ෂව වාසය කිරීම කෙනෙක් සමගිය ඇති කරවලා දෙන්න. ඒ වගේම ප්‍රිය බව ඇති කරවලා දෙන්න. ඒක හේතු වෙනවා. එතකොට මේ භික්ෂුවගේ නාත කරන ධර්මයක් මේ කියලා වදාලා. පින්නස් ස්වාමීන් වහන්සේ මේ ගැන දහම් කරුණු කීපයක් කතා කරමු මුලින්. ඔව් පින්නස් ස්වාමීන් වහන්සේ මේකේ තියෙන්නේ භික්ෂුන්ගේ කුදු මහත් කටයුතු වලදී වචන වලින් තියෙන පින්නත් ස්වාමීන් වහන්සේ මට මතකයි දක්ඛෝ හෝති දක්ෂයි කියන අනලසෝ කම්මැලි නැහැ කියන තත්රූපාය විමර්ශය සමන්නාගත
ඒ කියන්නේ ඒ වෙලාවට උපායශීලී බවත් එක්ක විමර්ශනයෙන් ඒ කටයුතු කරනවා කියන්නේ. දැන් අපි ගත්තොත් පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි මේ අපගේ ධර්මසේනාධිපතින් වහන්සේ තුල පවා මේක තිබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් පිරිසක් හැටියට වාසය කරද්දී භික්ෂුන් වහන්සේලාට උනත් ඒ පිරිසත් එක්ක වාසය කරනකොට යම් යම් කටයුතු කරන්න සිද්ධ වෙනවා. දැන් සංඝයා හැටියට බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිසක් නිහිටියේ. එතකොට මේ බුදු පිරිස වාසය කරද්දී නොඑක් ප්‍රායෝගික ජීවිතයේ එන කටයුතු සාමාන්‍යයෙන් තියෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙන කුදු මහත් කටයුතු කියලා. කුදු කටයුතු කියලා කියන්නේ වත්පිළිවෙත් සරු බව. ඒ කියන්නේ අතුපතු ගානේවා, ඊට පස්සේ සිවුරු පඳු ගානේවා, ඊට පස්සේ කුටි සෙනසුන් හදනේවා. මේ කටයුතු සාමාන්‍යයෙන් විහාරාරාමයක කරන්න තියෙන කටයුතු. ඊට පස්සේ මහත් කටයුතු කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විනය කර්ම, උපසම්පදා කර්ම, ඊට පස්සේ නොඑක් සංඝයාගේ මහත් වූ කර්ම, සූත්‍ර සජ්ජායන ආදී සංඝයාගේ තියෙන උසස් කර්ම. එතකොට මේවා තුළ දක්ෂයි කියනවා, කම්මැලි නෑ කියනවා. ඊළඟට විමර්ශනයෙන් යුක්තව කටයුතු කරනවා කියලා තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය විස්තර කරන්නේ. ඒක අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ මේක මම හිතන්නේ ගිහි අයටත් මේක වැදගත්. සාමාන්‍යයෙන් ඒ අයගේ ජීවිතවලත් ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් ඒ අයට උනත් අපි ගත්ත ධර්මයේ නොහැසිරෙන කෙනෙකුට උනත් එයාගේ ගිහි ජීවිතේ යම් යම් කටයුතු තියෙනවා. ඒවා කම්මැලි නැතුව ඊළඟට දක්ෂව උපායශීලී විමර්ශනයෙන් යුතුව කරන්න ඕනේ. එතකොට කෙනෙක් ධර්මයේ හැසිරෙන්න ආපු ගිහි ශ්‍රාවකයෙකුට උනත් මේ වගේ කටයුතු යෙදෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් විහාරයකට ආරාමයකට ආවොත් ධර්මයේ හැසිරෙන තැන යම් කිසි ශ්‍රමදාන කටයුතු තියෙනවා. ඊළඟට වැසිකිලි ආදී පිරිසුදු කරනවා තියෙනවා. අතුපතු ගාන කටයුතු තියෙනවා. මේවා කම්මැලි වෙන්නේ නැතුව කරනවා කියන්නේ. එතකොට බලන්න දැන් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට හිතෙන්නේ නැහැ මේ නිවන් මාර්ගයට මේවා උදව් වෙනවා කියලා. සමහර අය බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපි භාවනා වැඩසටහනට ආව අපි භාවනා කරනවා අපි ඕවා කරන්න යන්නේ නැහැ කියලා. අපි ওই කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි කරන්නේ අපි ආවේ අපේ වැඩේ කරගන්න කියලා අදහසක් තියෙනවානේ. එතකොට ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දියුණුවක් කරා යන කාරණාවක් හැටියට නෙමෙයි පින්නන්නේ. එතකොට සමහර අය අර සමහර ආත්මార్థකාමී ස්වභාවයෙන් හිතනවානේ. අපි ආවේ භාවනා කරන්න. අපි මෙච්චර වෙලා භාවනා කරන්න. අපි සිල් ගණන් මෙච්චර වෙලා ඉන්නවා. එතනින් පස්සේ අපි කටයුතු කරන්නේ නැහැ කියලා. ඉතින් අපිරිසිදු කරපු අය ඉන්නවනම් ඒගොල්ලෝ ඒක පිරිසිදු කරයි කියලා එහෙම අදහසින් ඉන්නවා. ඒකට ඒක අනාථ වෙන්න හේතු වෙන එකක් කියනවා. ඒක තමයි රැකවරණේ ආරක්ෂාව පිණිස හේතු වෙන්නේ නැහැ කියනවා. බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ වත්තක් ඛණ්ඩකේ කියලා සම්පූර්ණ වත් පිළිවෙත් තියෙන මේ විනය පිටකේ යම් සම්පූර්ණ පොතක්ම තියෙනවා. පොත් වහන්සේ නමක්ම තියෙනවා. වත් පිළිවෙත් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒකේ භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනා කරපු පිළිවෙල බලද්දී නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ පරිපූර්ණයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේ මකුළු දැල් කඩන ක්‍රමයේ පවා ඒකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ආචාර්ය උපාධ්‍යාය වතේ ඒ කුටි අස් කරනකොට කුටි ඇතුලේ තියෙන බඩු හිමින් පරිස්සමෙන් දොරවල් වල හප්පන්න නැතුව එළියෙන් තියන්න කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ එච්චර දේශනා කළා තියෙනවා. එතකොට ඒක මේ අනාථ නොවීම පිණිස හේතු වෙන කාරණාව. දැන් මට මතකයි පින්වත් ස්වාමීන් වහන්සේ මට මතකයි ওই ඉස්සර ලංකාවේ සිතුල්පව්වේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ගුරු ස්වාමීන් වහන්සේ, ගෝල ස්වාමීන් වහන්සේ. ඒ ගෝල ස්වාමීන් වහන්සේට අරතියක් ඇති වුණා. මේ පැවිදි ජීවිතේට ඇල්ම නැති වුණා. එතකොට ගුරු ස්වාමීන් වහන්සේට ගිහින් කිව්වා ස්වාමීනි මට මේ පැවිදි ජීවිතය හරි වෙහෙසයි, දුෂ්කරයි. මම සිවුරු අරිනවා කිව්වා. එතකොට ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා පොඩි නම මම වයසයි ඉන්නේ තව පොඩි කාලයක් ඉන්න කිව්වා. ඉන්න කියලා ගුරු ස්වාමීන් වහන්සේ අර පොඩි නමට කිව්වා මේ පොඩි නම අපි තිස්ස මහා විහාරයට යන් කිව්වා. ටික දවසකට. ඔන්න තිස්ස මහා විහාරයට ගියා. ගියාට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ කියනවා පින්නත් ස්වාමීන් වහන්සේ මෙහි ඉන්න මේ සංඝ පිරිස වැඩි. මම කැමති හුදකලාවින් ඒ නිසා හුදකලා තැනකට යන් කිව්වා. ඊට පස්සේ හුදකලා තැනකට එක්කන් ගියා. ඊට පස්සේ කියනවා ඒ ගුරු ස්වාමීන් වහන්සේ කියනවා මේ පොඩි නම මෙහි වතුර නෑනේ. අපි වතුර තැනකට යන් කියලා. දැන් අර ගුරු ස්වාමීන් වහන්සේ කියන දෙයට කීකරු වෙලා ඉන්නවා. මේ කලින් කාරණාවටත් වැදගත් එකක්. එතකොට ගුරු ස්වාමීන් වහන්සේ කියනවා මේ වෙන තැනකට යන් කිව්වා. ඊට පස්සේ එතෙන්ට ගියා. එතෙන්ට ගියාට පස්සේ කියනවා පොඩි නම මෙතන වාසය කළාට මට පිළිවෙලකට වැඩ ඉන්න කුටියක් නැහැ. මට කුටියක් හදන්න පුළුවන් උදව් කරන්න කියලා. ඊට පස්සේ අර පොඩි නම කුටියක් හදනවා. කුටිය හදන අතරේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්ව පොඩි නම අපි මේ බුද්ධ ශාසනයේ මහාන වෙලා ඉන්නේ මේ බාහිර කටයුතු විතරක් කරන්නත් නෙමෙයිනේ. ඒ නිසා ධර්මයක් කටපාඩම් කරමු කියලා ධර්මයක් පුරුදු කෙරුවා.
කටපාඩම් කෙරෙව්වා. ඒ කුටිය හදන්න මට මතක හිටින මාස 4ක් වගේ ගිහින් තියෙනවා. සංයුත්ත නිකායේ ධර්මයේ ටික ටික කටපාඩමුත් කරලා තිනවා මේ පොඩි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒක ඒ සංයුත්ත නිකායේ කටපාඩම් කරන ගම මේ කුටිය හදන කටයුතුත් කරගෙන ඊට පස්සේ සිහිය පිහිටවන හැටිත් ඉගෙනනවා. සිහිය පිහිටවන හැටි ඉගෙනුවාට පස්සේ සතිපට්ඨානියත් චුට්ටු පුරුදු කර කර ඊර්ග්‍යාව ගැන සිහිය මෙනෙහි කර කර අර කුටිය හදන කටයුතු තමයි කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මේ බාහිර කටයුත්තක් තමයි ප්‍රධාන වෙලා මේ ස්වාමීන් වහන්සේ කරන්නේ. නමුත් උන්වහන්සේට අර ධර්ම විනයෙන් අර කල්යාණ මිත්‍රය අනුග්‍රහ කරනවානේ. එතකොට මේ පොඩි හාමුදුරන්ට හිතුනේ සිවුර ඇරලා යන්න. නමුත් මේ ස්වාමීන් වහන්සේ උපක්‍රමශීලීව හික්මවනවා. හික්මවන්නේ මේ වත්පිළිවෙත් කටයුතු යොදලා. වත්පිළිවෙත් යොදලා තමයි හික්මවන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අරතිය ඇති වුණා කියලා භාවනා කරන්න කිව්වනම් සමහර විට ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. ඊට පස්සේ මාස 4ක් ගිය තැන කුටිය සම්පූර්ණයෙන් හදලා ඉවර කරා. මේ පොඩි නම. ඊට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේට ගිහින් කිව්වා ස්වාමීනි මං කුටිය හදලා සම්පූර්ණයි. අද ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සිත් පරිදි කුටියේ වැඩ ඉන්න පුළුවන් ස්වාමීනි. බුද්ධ ශාසනය උදෙසා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා මේ කුටිය මම පූජා කරනවා මං වෙහෙස මහන්සි වෙලා හදපු කුටිය කියලා. කිව්වා පොඩි නම ඔබ දැන් මාස 4ක් වෙහෙසුණානේ. මට කුටියක් තිබුණෙත් නෑ ඔබ වහන්සේට කුටියක් තිබුණෙත් නෑ. අපි එලිමහා නිවාසය කළේ. අද ඔබ වහන්සේ එක දවසකට වැඩ ඉන්නේ කුටියේ පොඩි නමට. අනේ ස්වාමීනි මේක ඔබ වහන්සේ මේ පළමුවෙන් පරිහරණය කළ යුත්තේ මගේ ආචාර්යන් වහන්සේ. නෑ පොඩි නම ආචාර්යන් වහන්සේ කියන නිසා ගිහින් වාසය කරන්නකෝ එක දවසක්. ඒ වෙනකොට අර ගුරු ස්වාමීන් වහන්සේ අර කටයුතු කරන ගමන් වත්පිළිවෙත් ආදී යොදවන ගමන් මේ සංයුත්ත නිකායේ කටපාඩම් කරවලා තිබුණා. සිහිය පිහිටව නැටි උගන්වලා තිබුණා. මේ පොඩි නම එදා රාත්‍රියේ ගිහිල්ලා කුටියේ ගිහිල්ලා නිදාගත්තේ නැහැ මහන්සියට. උන්වහන්සේ මැදින් පත් කැඩේරලා කුටි ප්‍රතිවික්ෂාව කරලා ඒ සේනාසනේ වාඩි වුණා කියලා. ඊට පස්සේ උන්වහන්සේ භාවනාවට වාඩි වෙලා සංයුත්ත නිකායේ තියෙනවානේ පින්නත් විදර්ශනාව ගැන මේකට හිත යොමු කළා. උන්වහන්සේ රාත්‍රිය අවසන් වෙනකොට අරහත්ත්වයට පත් වෙලා කියන ඒ කුටියේ නැගිට්ටේ. එතකොට උන්වහන්සේ බාහිර කාරණාව ප්‍රධානව කළා. නමුත් උන්වහන්සේ මේ ධර්මයේ හැසිරෙන එකත් මගහරින්න නැතුව කළා. ඕක මට මතකයි කෝසම්බි සූත්‍රයේ තියෙන අර පැටියත් බලා ගන්න ගමන් වැසි තනකොළ කනවා වගේ. නිවන පිණිස තියෙන ඉලක්කය තියාගෙන අනිත් බාහිර කුදු මහත් කටයුතුත් කරනවා කියන. හැබැයි මේ කුදු මහත් කටයුතු නොකර ඉන්නේ නැහැ. එයින් උපකාරයක් ලබා ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කුදු මහත් කටයුතුත් සමගින් නිවන පිණිස ඉලක්කයක් තියාගෙන තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ නිවන පිණිස ඉලක්කයක් තියාගෙන මේ වත්පිළිවෙත් ගරුක බව, කුදු මහත් කටයුතු වල දක්ෂ බව, අන්ලස බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අනාථ නොවීම පිණිස ඊළඟට පිළිසරණක් සහිතව වාසය කිරීම පිණිස හේතු වෙනවා කියලා. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ කාල වේලාවනු මේ කරුණ ප්‍රමාණවත් කියලා මම හිතනවා. මේ පින්නත් ස්වාමීන් වහන්සේලා අද දවසේ පැහැදිලි කරලා දුන්නා විශේෂ දහම් කාරණා කීපයක්. අනාථ නොවී සැබෑම පිහිට ලබා ගන්න. එහිදී මූලික වෙන දෙයක් සීල සම්පත්තිය, බහුශ්‍රృతභාවය. ඒ සියල්ලට මූලික වන කල්යාණ මිත්‍ර සේවනය, කීකරු බව, වත්පිළිවෙත් දක්ෂ අනලස්සේ වත්පිළිවෙත් මනාව ඉටු කිරීම. මේ කාරණා සියල්ල බැඳී පවතිනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ ආශ්‍රය හා සමග. කිසා ගෞතමී රහත් තෙරණියගේ තේරී ගාථාවල සඳහන් වෙනවා මෙන්න මේ විදියට. අපගේ මුනිදුන් කල්යාණ මිත්‍ර සේවනයේ වර්ණනා කළේ ලෝකේ යහපත පිණිසමයි. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන මෝඩ තැනැත්තා පවා නුවණැත්තෙක් වෙනවා. ආශ්‍රය කරන්ට ඕන සත්පුරුෂයන්මයි. සත්පුරුෂ ආශ්‍රයමයි ප්‍රඥාව වැඩෙන්නේ. සත්පුරුෂයන් ආශ්‍රය කරන කෙනා සියලු දුකින් නිදහස් වෙනවා. සත්පුරුෂ ආශ්‍රය තියෙන කෙනා දුක අවබෝධ කරනවා. දුකේ හට ගැනීම ප්‍රහාණය කරනවා. දුකේ නැතිවීම සාක්ෂාත් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ නිසා පින්නතුනි ඒ සත්පුරුෂ ඇසුර ජීවිතය උතුම් යහපත සලසා දෙන්නේ. ඒ සත්පුරුෂ ඇසුර ලැබුණ කෙනෙකුට එය මගහැරුණොත් අති විශාල දුකක් ඇති වෙනවා. සමහර අවස්ථාවල අපි දකිනවා පින්නත් ස්වාමීන් වහන්සේලා අතර දැන් ගුරු දේවයන් වහන්සේට දහසකට වැඩි ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා තියෙනවා. ඒ අතරේ යම් කෙනෙකුට ගුරුවරයාගේ අවවාදයට කීකරු වෙන්න බැරි වීම නිසා ඒ දහම් මඟ බැහැර වෙලා අවසානයේ දුකටපත් වෙනවද? හීන උලාමක ගිහි බවට පත් වෙනවද? පස්සේ පසුතැවෙනවා. අහෝ ගුරුවරයාගේ වචනයට කීකරු වෙන්න බැරි වුණා. කල්යාණ මිත්‍ර ඇසුරේ රැඳෙන්න බැරි වුණා කියලා පසුව දුක් වෙනවා. අහෝ ඒ වගේ අවාසනාවක් කිසිවෙකුටත් නොවේවා. ධර්මයේ පිහිට ලබා ගන්න තියෙන මේ අවස්ථා මග නොහැරේවා. අතිශයින් දුර්ලභ පිහිට සැලසෙන මේ අවස්ථාවන්
ජීවිතයට එකතු කරගෙන දහමේ පිහිට ලබන්න ඔබ සෑම දිනාටද වාසනාව උදා වේවා. අද දවසේ මේ දසුත්තර විවරණයේ දහම් සාකච්ඡාව තුළින් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වනු කැමති සියලු දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥාදී සීක බල ධර්මයන්ගින් වැඩිත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපට මතකට දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න මේ සීල පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ දහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාට මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සිල්ගුණදම් වඩන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දින දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන ඒ පින්නතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට වසර 3කට පෙර මිය පරලෝකීය නීල් දන්තනාරායන ස්වාමි පුරුෂයාටත් මිය පරලෝකීය ජුලියට් පෙරේරා මෑණියන්ට සයිමන් පෙරේරා පියාණන්ට ආර්යදාස පෙරේරා සහ ආනන්ද පෙරේරා යන සහෝදරයින්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාම නමින් අනන්ත සසර පුරා මියගිය සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් හැම දෙනාම නමින් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනා නමින් අනන්ත සසර පුරා මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා සුඛී සුවපත් භාවයට පත් වෙත්වා සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කොළඹ 6 හැවුලොක් පාර පදිංචි පින්වත් චන්ද්‍රිකා පෙරේරා මෑණියන් චමෝත් දන්තනාරායන සහ ජයොත් දන්තනාරායන පුතුණුවන් දෙපළ ඇතුළු පවුලේ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නයනා රණසිංහ දියණියට සතීන්ද්‍ර දන්තනාරායන මුණුපුරාට සහ සුජීවත්ව සිටින සහෝදරයින් ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන උදාර බලාපොරොත්තුවෙන් මේ පින්නතුන් අද දවසේ මේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ. ඒ පින්නොත් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේ ධාර්මික බලාපොරොත්තු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සුවසේ සීලාදී ගුණ ධම්ම ආරක්ෂා කරගන්න, පින් දහම් රැස් කරගන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාට ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දිනාට සුවසේ සීලාදී ගුණ ධම්ම ආරක්ෂා කරගන්න, මේ නාථ කරන ධර්මයන් ජීවිතයට එකතු කරගෙන පිහිට පිළිසරණ සලසා ගන්න, අනාථ නොවී සැබෑම පිහිට ජීවිතයට ලබා ගන්න මේ ශ්‍රවණය කළ දහම් කරුණු සියලු දිනාට එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.